ආයුබෝවන් වික්ටේ අපස සාමාන්‍ය පෙළ දරුවන් සඳහා අපේ ගණිතය පන්තියේ අකණ්ඩව කරගෙන යාමට අපහසු වුණා පසුගිය තත්ත්වයක් එක්ක. ඒ නිසා දරුවනේ මම තීරණය කරා මේ ආකාරයට ඔබ හමු වීමට. නිසා අපිට එදා කරන්න පුළුවන් උනේ 10 වන ඒකකයේ දක්වා පමණක්. ඒ නිසා ඊළඟ ඒකකයට යෑම සඳහා මම ඒ පාඩමට අවශ්‍ය වන කරුණු ටිකක් ඉක්මනින් මතක් කර දෙන්නම්. මොකද ඒ ජ්‍යාමිතික පාඩමක් අපිට කරන්න තියෙන නිසා මම මුලින්ම පුතේ ත්‍රිකෝණ යුගලයක් ඇඳලා තියෙනවා. දරුවෝ දන්නවා ත්‍රිකෝණයක පාද තියෙනවා. මේ පාද යුගලයක් සමානනවා. මේ පාද යුගලය සමාන වෙනවා. මේ පාද යුගලය සමාන වෙනවා. බලන්න පාද යුගල් තුනක්. ඒ කියන්නේ ත්‍රිකෝණයකට අංග තුනක් දැනට මම ලකුණු කරලා තියෙනවා. ත්‍රිකෝණයක පාද 3 කියන අංග 3 තවත් ත්‍රිකෝණයක පාද 3 කියන අංග 3ට සමාන වෙලා තියෙනවා. ඒ වගේම දරුවනේ මේ කෝණ ත්‍රිකෝණයක කෝණ කියන අංග තියෙනවා. මේ කෝණය බලන්න අනුරූප කෝණ විතරයක්. ඒ වගේම මේ පාදයේ ඉස්සරහින් තියෙන මේ කෝණය මේ පාදයේ ඉස්සරහින් තියෙන මේ කෝණයට සමාන වෙලා තියෙනවා. ඒ වගේම මේ කෝණය විතරක් සමාන. බලන්න ත්‍රිකෝණ දෙකක පාද 3 හා කෝණ 3 කියන අංගයන් 6 එකිනෙකට සමාන වෙලා තියෙනවා. එහෙමනම් අපි එවැනි ත්‍රිකෝණ හඳුන්වනවා දරුවනේ අංග සම ත්‍රිකෝණ කියලා. එහෙනම් අංග සම ත්‍රිකෝණ දෙකක් එකිනෙක සමපාත වෙනවා. ඒ වගේම අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සියල්ලම සමාන වෙනවා. එකක්මත් එකිනෙක සමපාත වෙනවා. එහෙනම් උදාහරණ මතක ඇති ත්‍රිකෝණ අංග සම පාඩම 10 වන ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙනවා. එහෙනම් මෙහි අවස්ථා කීපයක් තියෙනවා අංග සම වීම සඳහා. මේ අවස්ථා කීපයක් බලමු. දැත්තේ බලන්න මේ ත්‍රිකෝණයේ මේ පාදයට මම මේ පාදේ සමානයි කියලා දාන්න. මේ පාද යුගලය සමාන වෙනවා. ඒ වගේම මේ පාද යුගලය සමාන වෙනවා. මොකද වෙන්නේ? ත්‍රිකෝණේ පාද යුගල් 3 ත්‍රිකෝණේ පාද 3 මේ පාද 3ට සමාන වෙනවා. එහෙනම් ත්‍රිකෝණ දෙකක පාද එකිනෙකට සමාන වෙනවා නම් අපි ඉගෙනගෙන තියෙන දරුවනේ එම ත්‍රිකෝණ දෙක අංග සමවේග කියලා. එම අවස්ථාව පා අවස්ථාවේ හැදින්වෙනවා. ඒ වගේම ඔබට මතක ඇති ත්‍රිකෝණයක පාද යුගලයක් සමාන වෙලා තියෙනවා. ඒ වගේම තවත් පාද යුගලයක් සමාන වෙලා තියෙනවා. බලන්න පාද යුගල් දෙකක් සමානයි. එම සමාන පාද යුගල් මගින් අන්තර්ගත කෝණ යුගලය. බලන්න මේ පාද දෙක සමානයි. එම පාද දෙක මගින් අන්තර්ගත කෝණය. මේ පාද යුගලය සමානයි. මෙයට මේ සමානයි. එම සමාන පාද දෙක මගින් අන්තර්ගත කෝණය. එහෙනම් ත්‍රිකෝණයක පාද දෙකක් හා තවත් ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වෙලා එම පාද මගින් අන්තර්ගත කෝණ යුගලය සමාන වෙනවා. එම ත්‍රිකෝණ දෙකක් අංග සම වෙනවා. ඒ පාකෝ පා අවස්ථාවේ යටතේ. ඒ වගේම ඔබට මතක ඇති ත්‍රිකෝණේ යුගලයක මේ කෝණේ සමානයි කියමු. මේ කෝණයට මේ කෝණේ සමානයි කියමු. දැන් බලන්න ත්‍රිකෝණේ කෝණ යුගල් දෙකක් සමාන වෙලා තියෙනවා. කෝණ දෙකේ කෝණ යුගල් දෙකක් සමාන වෙලා තියෙනවා. ඒ වගේම මේ කෝණයේ ඉස්සරහින් තියෙන මේ පාදය මේ කෝණ ඉස්සරහින් තියෙන පාදය කියන්නේ පාද දෙක අනුරූප වෙනවා. අන්න එහෙම අනුරූප පාද යුගලයක් තවත් සමාන වෙලා තියෙනවා. ත්‍රිකෝණ යුගලයක කෝණ දෙකක් සහ අනුරූප පාද යුගල් සමාන වෙලා තියෙනවා. යුගලයක් සමාන වෙලා තියෙනවා. එම ත්‍රිකෝණ යුගලයක් කෝකෝ පා අවස්ථාවයක් තේ අංග සමවේග කියලා දරුවෝ ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම ඍජු කෝණ ත්‍රිකෝණ යුගලයක ඍජු කෝණික ත්‍රිකෝණ යුගලයක බලන්න මේ ඍජු කෝණය මේ ඍජු කෝණය. එහෙනම් ඍජු කෝණික ත්‍රිකෝණ දෙකක්. අපි දන්නවා ඍජු කෝණයට සම්මුඛ පාද කාර්ණයට සම්බන්ධනවා. එහෙනම් කාර්ණයට කාර්ණය සමාන වෙලා ඍජු කෝණික ත්‍රිකෝණ යුගලයක කාර්ණයට කාර්ණය සමාන වෙලා තවත් පාද යුගලයක් සමාන වෙනවා. එම ත්‍රිකෝණ යුගලය අංග සමවෙනවත්තේ කර්ණපා අවස්ථාවයේදී. එහෙනම් පුතාලා ත්‍රිකෝණ යුගලය අංග සම වන අවස්ථා හතරක් ඉගෙනගෙන තියෙනවා. පා අවස්ථාව, කෝ අවස්ථාව, කෝ අවස්ථාව, කර්ණපා අවස්ථාව. එහෙනම් තාම මම මතක් කර දුන්නේ මගේ පාඩමට මෙයක් අවශ්‍ය වෙන නිසා. එහෙනම් දරුවනේ මතක කරගන්න ත්‍රිකෝණ අංග සමමිතිය කියන පාඩමක 10 වන ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙනවා.
එහෙනම් අපි ඊළඟ කොටසට යමු. තාලා බලන්න මම චතුරාර්ය සමූහයක් ඇඳලා තියෙනවා පුතේ. බලන්න මෙතන තියෙනවා චතුරාර්යයක්. මේ චතුරාර්ය බලන්න සම්මුඛ පාද යුගලය මේ සම්මුඛ පාද යුගලය සමාන්තර වෙලා තියෙනවා. ඒ වගේම මේ පාද යුගලයක් මේ සම්මුඛ පාද යුගලයක් සමාන්තර වෙලා තියෙනවා. එහෙනම් පුතේ චතුරාර්යක සම්මුඛ පාද යුගල දෙකම සමාන්තර නම් එම චතුරාර්යයක් හඳුන්වනවා සමාන්තර ආශ්‍රයක් කියලා. ඒ වගේම දරුවට මතක ඇති චතුරාර්යක පාද යුගලයක් සමාන වෙනවා. මේ පාද යුගලයක් සමාන වෙනවා. ඒ කියන්නේ සම්මුඛ පාද යුගල සමාන වෙලා තියෙනවා. එහෙමනම් එම චතුරාර්යයට අපිට කියන්න පුළුවන් තේ සමාන්තර ආශ්‍රයක්. ඒ වගේම චතුරාර්යක සම්මුඛ පාද යුගලයක් සමාන වෙලා ඒ වගේම එම පාද යුගලයම සමාන්තර වෙන්න. එම චතුරාර්යයක් අපි හඳුන්වනවා මොකද්ද? සමාන්තර ආශ්‍රයක් කියලා. චතුරාර්යක සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වෙන්න. එම චතුරාර්යය සමාන්තර ආශ්‍රයක් වෙනවා. ඒ වගේම චතුරාර්යක සම්මුඛ කෝණ සමාන වෙනවා. මේ කෝණයට මේ කෝණයට සමානයි. සම්මුඛ කෝණ යුගල දෙකම සමානයි. එහෙමනම් එම චතුරාර්යයක් සමාන්තර ආශ්‍රයක් වෙනවා. ඒ වගේම චතුරාර්යක විකර්ණ මම ඇන්දා මේ විකර්ණ සමච්ඡේදනයි වුණොත් සමච්ඡේදනය වුණොත් එම චතුරාර්යයක් කියන්න පුළුවන් පුතේ සමාන්තර ආශ්‍රයක්. එහෙනම් දරුවා දන්නවා සමාන්තර ආශ්‍රයක් විය හැකි ආකාර හතරක් තියෙනවා. එකක් තමයි චතුරාර්යයේ සම්මුඛ පාද සමාන වේ නම් එම චතුරාර්ය සමාන්තර ආශ්‍රයක් වේ. චතුරාර්යයේ සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වේ නම් එම චතුරාර්යයේ සමාන්තර ආශ්‍රයක් වේ. ඒ වගේම චතුරාර්යයක සම්මුඛ කෝණ සමාන වේ නම් එම චතුරාර්යයේ සමාන්තර ආශ්‍රයක් වේ. ඒ වගේම චතුරාර්යයක විකර්ණ සමච්ඡේදය වේ නම් එම චතුරාර්යයේ සමාන්තර ආශ්‍රයක් වේ. ඒ වගේම දරුවෝ දන්නවා චතුරාර්යයක සම්මුඛ පාද යුගල දෙකම සමාන්තර වේ නම් මූලික ආර්ධයකට අනුව එම චතුරාර්යය සමාන්තර ආශ්‍රයක් කියලා. ඒ වගේම එයාගේ ලක්ෂණ මතක් වෙන්න ඕනේ. සමාන්තර ආශ්‍රයක් කියනකොට උත්තේ එයාගේ ලක්ෂණ. මොනවද තියෙන ලක්ෂණ? එකක් තමයි සම්මුඛ කෝණ සමාන වෙනවා. සම්මුඛ පාද දිගින් නැත්නම් විශාලත්වයෙන් සමාන වෙනවා. ඒ වගේම විකර්ණ මගින් සමාන්තර ආශ්‍රය විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය වෙනවා. ඒ වගේම විකර්ණ නිකම්ම ඡේදනය නෑ විකර්ණ සමෝඡේදනය වෙන්නේ කියන්නේ විකර්ණ සමච්ඡේදනය වෙනවා. එහෙනම් සමාන්තර ආශ්‍රයක ලක්ෂණ හතරක් දන්නවා දරුවන්. සම්මුඛ පාද සමාන වේ, සම්මුඛ කෝණ සමාන වේ, විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය වේ, විකර්ණ සමච්ඡේදනය වේ. එහෙනම් සමාන්තර ආශ්‍රයක ලක්ෂණ ටික දරුවට මම මතක් කර දුන්නේ මගේ පාඩමට ඉතාමත් අත්‍යවශ්‍ය වෙන නිසා. ඉන්සප්තේ මේ කරුණු ටික හොඳින් මතක තියාගන්න. නැත්නම් බලන්න මම සරේඛා දෙකක් ඇඳලා තියෙන මේ වගේ ඡේදනය වෙන්නේ. මම තාඩ පොඩි ක්‍රියාකාරකමක් කරන්නයි උත්සාහ ගන්නේ. මම ඒ සරේඛා කියන ලක්ෂ්‍යයට මම මේ රේඛා මත ඡාපයක් දාගත්තා. ඒ දුරම මම මේ රේඛා මත නැවත ලකුණු කර ගන්නවා. දැන් කාට පේනවා ඇති මේ සරලේඛාව මත සමාන දුරවල් දෙකක් ලකුණු කරගත්තා. කියන්නේ මේ දුරට මේ දුර සමාන වෙනවා. එහෙනම් මම මේ රේඛාව නම් කරගන්නත් AB රේඛාව කියලා. AB රේඛාව මෙන්න මේ D ලක්ෂයේදී සමෝඡේදනය ලක් වෙනවා සමච්ඡේදනය ලක් වෙනවා. ඔය වගේ මම ඊළඟ රේඛාවත් තවත් සමාන කොටස් දෙකකට වෙන් කර ගන්නම්. මම මේ ඡාපයක් ගහ ගන්නම්. ඒ වගේම තවත් ලක්ෂයක් ලකුණු කරගත්තා. ඊට පේනවා දැන් මේ දුරට මේ දුර සමාන වෙනවා. මේ රේඛාවෙම මම ගන්නම් AC කියලා. මේ AC රේඛාව සමාන කොටස් දෙකකට බෙදෙනවා E කියන ලක්ෂයේදී. එහෙනම් අපිට උඹට පැහැදිලි වෙනවා දැන් AB සරේඛාව D ලක්ෂයේදී සමච්ඡේදනය ලක්ෂණය. ඒ කියන්නේ AB රේඛාවේ මධ්‍ය ලක්ෂය D. ඒ වගේම AC රේඛාවේ මධ්‍ය ලක්ෂය E. AC රේඛාවේ මධ්‍ය ලක්ෂය E. දැන් ඉතින් මම ඊළඟට කරන්නේ
B හා C ලක්ෂ දෙක යා කරා. දැන් බලන්න BC රේඛාව කියන ඇඳලා තියෙනවා. එහෙනම් පුතාට පේන්නේ දැන් ABC ත්‍රිකෝණයක් බව. එහෙනම් ABC ත්‍රිකෝණය පුතේ AB පාදයේ මධ්‍ය ලක්ෂය D. AC පාදයේ මධ්‍ය ලක්ෂය E. දැන් මොකද කරන්නේ මම මේ DE රේඛාව අඳිනවා. DE රේඛාව. ඒ කියන්නේ මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව. දරුවට පැහැදිලි වෙනවා දැන් මෙන්න මේ රේඛාවට මේ රේඛාව සමාන්තර බව පැහැදිලි ඇති. ඒ කියන්නේ රේඛා දෙක අතර පරතරය සමානයි. අපිට මේ විදිහට පෙන්වන්න පුළුවන් මේ රේඛා දෙක අතර ලම්බක දෙකක් ඇද්දොත් මේ ලම්බක දුරවල් දෙක. ඒ කියන්නේ රේඛා දෙක අතර පරතරය සමානයි. එනකොට රේඛා දෙක අතර පරතරය සමාන කියන්නේ මේ රේඛා දෙක සමාන්තර වෙනවා. ඒ කියන්නේ ත්‍රිකෝණයේ පාද දෙක මධ්‍ය ලක්ෂ්‍ය ආකරන රේඛාව ත්‍රිකෝණී ඉතිරි පාද මොකද වෙලා තියෙන්නේ සමාන්තර වෙලා තියෙනවා. ඒ වගේම මට පේන්න පුළුවන් දැන් මේ රේඛාවේ දිග ගත්තොත් මෙහෙම මම කවකටුවට ගන්නවා මේ රේඛාවේ දිග DE දිග මේක මත මම ලකුණු කරනවා BC රේඛාවන්. වගේම පාන්දරවට පේන්නේ නැති මෙම දුරට මෙම දුර මොකද වෙන්නේ? සමාන වෙනවා. ඒ කියන්නේ DE දිගමින් දෙගුණයක් වෙනවා BC දිග. ඒ කියන්නේ BC දිගින් හරි අඩකට සමානව DE දිග. එහෙනම් තවත් කරුණක් මෙහි අපට පැහැදිලි. ත්‍රිකෝණයක පාද දෙක මධ්‍ය ලක්ෂ්‍ය ආකරන රේඛාව ඉතිරි පාදයේ දිගින් හරි අඩකට සමාන වෙනවා. ඒකෙන් දරුවනේ අපිට මේන් පැහැදිලි DE රේඛාව සමාන්තරයි BC ට. ඒ වගේම DE දිග සමාන වෙනවා BC රේඛාවේ දිගින් හරි අඩකට BC රේඛාවේ දිගින් හරි අඩකට. එහෙනම් මේ පැහැදිලි වෙන්න ඕන මොකද්ද? යම් කරුණක් අපිට හොඳට පැහැදිලි වෙන්න ඕන මොකද්ද? ත්‍රිකෝණයක පාද දෙක මධ්‍ය ලක්ෂ්‍ය ආකරන රේඛාව ත්‍රිකෝණී ඉතිරි පාදයට සමාන්තර වන අතර එම දිගින් හරි අඩකට සමානයි. මෙන්න මේ වැදගත්කම අපි කියනවා ප්‍රමේයයක් විදියට මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කියලා. එහෙනම් තියාද මාතෘකාව තමයි මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. එහෙනම් පුතේ මාතෘකාව ලියාගත්තා මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කියලා. එහෙනම් තල ප්‍රමේය ලියා ගන්න දැන්. තම ප්‍රමේය ලියා ගන්න ප්‍රමේය. තියමු අපි ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය ආකරන රේඛාව ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය ආකරන රේඛාව ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය ආකරන රේඛාව ඉතිරි පාදයට සමාන්තර වන අතර එහි දිගින් හරි අඩකට සමාන වේ. එහි දිගින් හරි අඩකට සමාන වේ. එනම් තේ මධ්‍ය ත්‍යාගන මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කියන්නේ මොකද්ද? ත්‍රිකෝණයක පාද දෙක මධ්‍ය ලක්ෂ්‍ය ආකරන රේඛාව පාදයට සමාන්තර වන අතර ඉතිරි පාදයට සමාන්තර වන අතර ඉන් හරි අඩකට සමාන වේ. මේ තමයි මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කියලා හඳුන්වන්නේ. මේ ඉතාමත් වැදගත් ප්‍රමේයක්. අපි එහෙනම් මෙම ප්‍රමේයේ ගැටළු කීපයක් උදේ හදමු. ඉන්නේ එහෙනම් මේ ටික සෙන්ටිමීටර් 5යි x ලගේ කීයක් වෙන්න ඕනද? මේ මෙන් දෙගුණයක් වෙන්න ඕන. නැත්නම් මේ දිගින් හරිය අඩක් වෙනවා මෙතන. එවනම් x ලගේ සෙන්ටිමීටර් 10යි කලි හේතුව මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. ඒ වගේම බලන්න මේ ත්‍රිකෝණය දිහා අපිට A හා B අතර සම්බන්ධයක් කියන්නේ කොටේ අන්න මේ පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය මේ පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය මේ තියෙන්නේ. එහෙනම් මේ මධ්‍ය ලක්ෂ්‍ය ආකාර රේඛාව එහෙනම් A හා B අතර සම්බන්ධයක් කියන්න පුළුවන්. B දිග එහෙනම් B විසාරතේ සමානව A මෙන් දෙගුණයකට. එහෙනම් B සමානයි 2යි වෙනවා. එයි මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයට. එහෙම නැත්නම් A දිග සමාන B ගින් හරි අඩකට. ඒ වගේ මෙතන බලන්න මේ මධ්‍ය ලක්ෂ්‍ය ආකාර රේඛා ත්‍රිකෝණේ අපි අහන x ලාගේ තල දාන්නවා මේ දිග හා මේ දිග අතර සම්බන්ධය මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයට අනුව එහෙනම් මේ දිගින් හරි අඩක් වෙනවා. එහෙනම් x වල අගය x සමානයි 12න් භාගයක් සෙන්ටිමීටර 6යි. එහෙනම් මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයට අනුව මේ විදියට x යගේ ඒ වගේ මෙතන A හා B අතර සම්බන්ධය ලියුවා. මේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයේ යෙදීම් කීපයක් තමයි මම ඔබට පෙන්වුවේ. බලමු ඊළඟ ගැටලුවට යන්න. දැක්කේ අපි මේ ගානට යමු.
මෙතන බලන්න ABC ත්‍රිකෝණයක් තියෙනවා. කාට පේන්නේ නැති හොඳට AB පාදයේ දිග සෙන්ටිමීටර් 12 බවත් AC පාදයේ දිග සෙන්ටිමීටර් 10 බවත් BC පාදයේ දිග සෙන්ටිමීටර් 14 බවත් දීලා ඒ වගේ මේ පාදවල මධ්‍ය ලක්ෂ්‍ය ආකාර මේ රේඛා හමුවීමෙන් හැදිලා තියෙන PQR කියන ත්‍රිකෝණයක්. මේ කරුණු ටික අපිට දීලා කියනවා PQR ත්‍රිකෝණේ පරිමිතිය සොයන්න කියලා. PQR ත්‍රිකෝණේ පරිමිතිය සොයන්න. එතකොට ABC ත්‍රිකෝණේ පාදවල මධ්‍ය ලක්ෂ්‍ය ආකාරයෙන් හැදිලා තියෙන PQR ත්‍රිකෝණේ තර දෙනවා PQR ත්‍රිකෝණේ පරිමිතිය සොයන්න. එනකොට අපට මේ සඳහා මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය යොදන්න පුළුවන්. මේ දිග 12යි. බලන්න AC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය Q BC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය R එහෙනම් QR කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය ආ කරන රේඛාව. එහෙනම් මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයට අනුව මේ පාදයේ දිගින් හරියටකට මේ දිග සමාන වෙන්න ඕන. එහෙනම් තාර පැහැදිලි මේ දිග සෙන්ටිමීටර 6ක් වෙනවා. ඒ වගේම බලන්න ABC ත්‍රිකෝණේ AB පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය P AC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය Q එහෙනම් PQ කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය ආ කරන රේඛාව. එහෙනම් PQ දිගත් මොකද වෙන්නේ? මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයට අනුව මෙතන සෙන්ටිමීටර 14 නම් මේ දිග සෙන්ටිමීටර 7ක් වෙනවා. ඒ කියන්නේ 14කින් හරියට සමාන වෙනවා. ඒ වගේම බලන්න PR පාදය ගැන මේ පාදයේ දිග සෙන්ටිමීටර 10යි AC 10යි. එහෙනම් මේ පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය R AB පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය P එහෙනම් PR කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය ආ කරන රේඛාව. එහෙනම් මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයට අනුව මේ දිග සෙන්ටිමීටර 10ක් වෙනවා දරුවනේ. මේ දිග කීයක් වෙන්න ඕනද? සෙන්ටිමීටර් 5ක් වෙන්න ඕන. සෙන්ටිමීටර් 5ක්. එහෙනම් ඔයාලට පේනවා ඇති PQR ත්‍රිකෝණයේ පරිමිතිය දැන් කොහොමද සොයාගන්නේ? පාද තුනේ දිග දීලා ඉවරයි. එහෙනම් PQ දිග සෙන්ටිමීටර් 7යි. QR දිග සෙන්ටිමීටර් 6යි. PR දිග සෙන්ටිමීටර් 5යි. එහෙනම් මේ ත්‍රිකෝණයේ පරිමිතිය හොයාගන්න පුළුවන් 7යි 6යි 13යි 5යි 18යි. එහෙනම් PQR ත්‍රිකෝණයේ පරිමිතිය සෙන්ටිමීටර් 18ක් වෙනවා. හොඳයි අපි මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය භාවිත සඳහා ගණන් කීපයක් කරා. දැන් බලමු අපි මේ ප්‍රමේය යොදලා ගණන් හැදුවා වගේ මෙම ප්‍රමේය සත්‍යයි කියලා ඔප්පු කරගන්න යමු. එහෙනම් අපි ඊළඟට යමු තේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය සාධනය කරගන්න යමු. මේ සත්‍ය බව පෙන්වන්න යමු. හොඳයි අපි මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය සාධනය කිරීම මුලින්ම රූප සටහන ගන්න ඕන. උදාහරණ නැවතත් මතක් කරොත් මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය ත්‍රිකෝණයක පාදයක මධ්‍ය ලක්ෂ්‍ය ආකාර රේඛාව ත්‍රිපාදයට සමාන්තර වන අතර ඉන් හරියටකට සමාන වෙයි. මේ ප්‍රමේය සාධනය කරන්න මුලින් අපි රූප සටහන ගත්තා. එහෙනම් උතාල ඉස්සෙල්ලාම රූප සටහන ගමන් දත් එළියා ගන්න වෙනවා. අපිට දැන් දීපු දේවල් මේ ප්‍රමේය සාධනය කරගන්න. දැන් දත්ය ලියනවා නම් උතාට බලන්න මොකද්ද ලියන්න වෙන්නේ කියලා. ඔයගොල්ලෝ දත් ලියා ගන්න කොහොමද ලියාගන්නේ? රූප සටහන බලාගත්තම දත් ලියා ගන්න පුළුවන් පුතේ. ඔව් ABC ත්‍රිකෝණේ AB හා AC පාදවල මධ්‍ය ලක්ෂ්‍යයන් පිළිවෙලින් D හා E වේ DE ආකාර එක. ඔව් නැවත කියනවා නම් ABC ත්‍රිකෝණේ AB හා AC පාදවල මධ්‍ය ලක්ෂ්‍ය පිළිවෙලින් D හා E වේ DE ආකාර එක. පොඩ දත් ඊළඟට මේ සාධනය කරන්න කොට අපි ලියා ගන්න වෙනවා සාධනය කළ යුත්තේ. එහෙනම් දරුවනේ සාධනය කළ යුත්තේ. අපි සාධනය කළ යුත්තේ ලියා ගන්න යමු. කට මේ සාධනය කරගන්න ඕනේ. කොටස් දෙකකට අපි කියන්න පුළුවන්. එකක් තමයි DE සමාන්තර වෙනවා BC ට. දෙවෙනි ප්‍රශ්න තමයි DE දිග සමාන වෙනවා භාගයයි BC ට. එහෙනම් මේ සාධනය කළ යුත්තේ තමයි DE සමාන්තරයි BC ඒ වගේම DE දිග BC දිගින් හරියටකට සමාන බව. ඉතින් අපිට මේ ප්‍රමේය සාධනය කිරීමට මේ රූප සටහන මෙහෙම තියාගෙන බෑ. අපිට නිර්මාණයක් කරන්න වෙනවා. නිර්මාණයක් කරන්න. මොකද්ද නිර්මාණය? ඒකයි කරන්න ඕන නිර්මාණය. මේ DE පාදය මම දික් කරනවා. මෙහෙම DE පාදය දික් කරනවා. ඒ වගේම BA ට සමාන්තරව BA රේඛාවට සමාන්තරව C හරහා රේඛාවක් අඳිනවා. මේ රේඛා දෙක සමාන්තරයි. අපි හමු වන ලක්ෂ්‍යය කියලා ගනිමු.
මොකක්ද මම කරන නිර්මාණය මේ ප්‍රමේය සාධනය කර ගැනීම සඳහා ඔයාලා මතක තියාගන්න ඕනේ මේක. ඔව් BA ට සමාන්තර CF කියන රේඛාව යන්න. ඒ වගේම DE රේඛාව දික් කරා ඒ දෙක හමුුණා FD. එහෙනම් අපි නිර්මාණය විදිහට ලියන්න ඕන. මොකද ලියන්නේ BA ට සමාන්තරව C හරහා අඳිනු ලබන රේඛාවට දික්කල DE FD හමුවන C අඳිනු ලැබේ නැත්නම් හමු වේ. මොකද්ද? නැවත කියන්න අපි මම නිර්මාණය BA ට සමාන්තරව C හරහා අඳිනු ලබන රේඛාවට BA ට සමාන්තරව C හරහා අඳිනු ලබන රේඛාවට දික්කල DE FD හමුවන C අඳිනු ලැබේ. ඔක තමයි මේ ගාන හදාගන්නේ නැත්නම් මේ ප්‍රමේය සාධනය කර ගැනීම සඳහා කරන අපි නිර්මාණය. එහෙනම් මේක මතක තියාගන්න ඕනේ. හොඳයි අපි දැන් මේ නිර්මාණයක් කරලා බලමු කොහොමද මේ ප්‍රමේය සාධනය කරගන්නේ කියලා. ඒ කියන්නේ දරුවනේ අපි කරගන්න ඕනේ මේ රේඛාව මේ රේඛාවට සමාන්තර බව මේ දිග මේ දිගින් හරියඩකට සමාන බව. දැන් ප්‍රමේය සාධනය මෙතන මම ලියන්න කලින් ප්‍රමේය සාධනය කියන්න කලින් මම තව පොඩක් මේ ගාන පැහැදිලි කරන්න. කොහොමද මේ ප්‍රමේය සාධනය කරගන්නේ කියලා. දරුවන්ට දැන් කියා ගන්න ඕන මේ රේඛා දෙක සමාන්තර බව. එහෙනම් පුතේ අපට කොහොම හරි මේ චතුරස්‍රය විතර පේනවා BCFD කියලා චතුරස්‍රයක්. මේ BCFD චතුරස්‍රයේ සමාන්තරාංශයක් කියාගත්තොත් මොකද වෙන්නේ? අන්න BCFD ට සමාන්තරාංශයක් කියාගත්තොත් අපිට පැහැදිලි අපි අර කාරණාව කියාගන්න පුළුවන්. මොකද්ද? මෙන්න මේක ඔප්පු කරගන්න පුළුවන්. සමාන්තර ආශ්‍රයක සම්මුඛපාද සමාන්තර නිසා මේ දිගට මේ දිග නැත්නම් මේ රේඛාවට මේ රේඛාව සමාන්තර වෙනවා. ඒ වගේම මේ දිගට සමාන වෙනවා. නේද? සමාන්තර ආශ්‍රය සම්මුඛපාද සමානයි. එහෙනම් අපිට උනා අපිට ඩිංගක් තේරෙනවා දැන් මේ සාධනේ මොකද්ද? මේ චතුරස්‍රයේ සමාන්තර ආශ්‍රයයක් කියාගත්තොත් මේ රේඛාවට මේ රේඛාව මොකද වෙන්නේ? සමාන්තර වෙනවා. ඒ වගේ මේ දිග සෙන්ටිමීටර අපි 10ක් කියලා එහෙනම් මේ දිගත් 10ක් වෙනවා. හැබැයි මේ දිගට මේ දිග සමාන වුණොත් මොකද වෙන්නේ? උඩ මෙතන 5යි මෙතන 5යි. එහෙනම් මේ දිග 10ක් වෙනවා. මොකද වෙන්නේ? 10න් හරියටක් වෙලා මේ දිග. එහෙනම් පුතේ ඔන්න අපිට මේ දිගට මේ දිග සමානයි කියාගත්තත් පුළුවන්. කියාගත්තොත් පුළුවන් මේ දිග සමානයි මේ දිගින් හරියටක් කියලා කියයි. දරුවන්ට පැහැදිලි මේ ටික කියාගන්න එකක් තමයි අපි මේ චතුරස්‍රය BCFD චතුරස්‍ර සමාන්තරාංශයක් කියලා. බලමු දැන් සමාන්තරාංශයක් ගිය හැකි ලක්ෂණ දරුවන්ට මම මතක් කර දුන්නා. ඒ අවස්ථා හතරෙන් මොන අවස්ථාවකද අපිට පහසු සමාන්තරාංශයක් කියාගන්න. බලන්න දරුවනේ මුදට මේ රේඛා යුගලය ඒ කියන්නේ BD හා CF සමාන්තර වෙලා තියෙනවා. හැබැයි අපි මේක සමානයි කියාගත්තොත් මේ රේඛා යුගලයේ සමානයි කියාගත්තොත් මොකද වෙන්නේ? චතුරස්‍රයේ සමාන්තරාශ්‍රයේ චතුරස්‍රයේ සම්මුඛපාද යුගලය සමානත් වෙනවා සමාන්තරත් වෙනවා. නම් මේ සමාන්තරාශ්‍රයක් වෙනවා. අපේ ඉලක්කය තමයි මේ රේඛා දෙක සමාන්තරයි සමානයි කියාගන්න ඕනේ. දැන් බලමු අපි රේඛා දෙක සමානයි කියාගන්නේ කොහොමද කියලා. දරුවට පේනවා මේ දිගට මේ දිග සමානයි. ඇයි? AB පාදේ මාධ්‍ය ලක්ෂණය D. මේ දිගට මේ දිග සමානයි. හැබැයි මේ ත්‍රිකෝණ දෙක අංග සම වුණොත් දරුවෝ ඉගෙන ගත්තා ත්‍රිකෝණ අංග සම පාඩම මතක ඇති අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග කියන්නේ සමාන කෝණ මෙතන සම්මුඛපාද සමාන වෙනවා. එන අනුරූපාංග සමාන නිසා AD දිග CF ට සමාන වෙනවා. එහෙනම් මෙන්න මේ දිග සෙන්ටිමීටර අපි තුන 4යි කියලා. මේක 4 නම් මේක 4යි. මේ දිග 4 නම් මෙතනත් 4යි. එහෙනම් මොකද වෙන්නේ? මේ දිග 4යි මේ දිග 4යි. එහෙනම් මේ පාදයේ වල සමානයි. දැන් මොකද වෙන්නේ? දැන් අපි එහෙමනම් මේ ගාන සාධනය නැත්නම් මේ ප්‍රමේය සාධනය කිරීම ආරම්භ කරන මේ ත්‍රිකෝණ අංග සම කිරීමේ. එහෙනම් ත්‍රිකෝණ දෙක අංග සම කරන්න යමු. මුලින්ම එහෙනම් ත්‍රිකෝණ දෙක අංග සම කරලා කියමු. ඊට පස්ව මේ චතුරස්‍රයේ සමාන්තරාශ්‍රය කියලා. එහෙනම් අපි ගාන සාධනය කිරීම සඳහා මුලින්ම සාධනය කියලා ගනිමු. එහෙනම් අපි සාධනය කියලා මම මෙතනින් පොඩ්ඩක් ලියන්නම්. සාධනය නක්තාලා සාධනය ලියා ගන්න පටන් ගන්න. සාධනය කොහොමද කරන්නේ? බලමු දැන් එහෙනම් පියවරෙන් පියවර යන්න. අපි එහෙනම් මුලින්ම කරන්න ඕන ADE ත්‍රිකෝණය. ADE ත්‍රිකෝණය. හා
මේ ත්‍රිකෝණ මොකද්ද? CEF ත්‍රිකෝණවල. CEF ත්‍රිකෝණවල. මෙන්න මේ ත්‍රිකෝණය හා මේ ත්‍රිකෝණය. අංග සම වෙන. ඔද කියලා බලමු කොහොමද අංග සම කරගන්නේ? මොන අවස්ථාවේද අංග සම වෙන්නේ කියලා බලමු තේ. ඔව්. මේ දිගට මේ දිග සමානයි කියා ගන්න ඕන නිසා ත්‍රිකෝණ දෙක අංග සම කරන්න ඕන කියලා තීරණය කරා පුතේ. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙන අවස්ථා අපි ඉගෙනගෙන තියෙනවා හතරක්. මොකක්ද අවස්ථා හතර බලන්න. මේ දිගට මේ දිග සමානයි. අපි ලියමු ඕනනම් AE සමානයි EC. හේතුව මෙතන ලියන්න ඕන අපි ජ්‍යාමිතියේදී යමක් කියනවා නම් හේතුව ලියා ගන්න ඕනේ. AE සමාන AC. එනවා වරහන් ඇතුලේ හේතුව ලියන්න. මොකද ලියන්න ඕන හේතුව? ඔව් AC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය E නිසා. ලක්ෂයෙන් එක කියනවා. ඔව් මේ පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය කියලා අපි දීලා කියනවා නම් AC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය E නිසා. හොඳයි. ඔන්න එක කොටසක් කියාගත්තා. ත්‍රිකෝණ දෙක අංග සම වෙන්නේ මේ පාදයේ සමානයි කියලා. තව මොනවද අපිට කියා ගන්න පුළුවන්? ඊට බලන්න මේ කෝණය මොකද වෙන්නේ? සමානයි. මොකද හේතුව? ඔව් ප්‍රතිමුඛ කෝණ මේ කෝණය සමානයි. ප්‍රතිමුඛ කෝණ අපි ලියමු එන එකක්. AED කෝණය මේක නම් කරගනිමු. AED කෝණය සමාන වෙනවා මේ කෝණයට. කොහොමද කෝණ නම් කරගන්නේ? CEF කෝණය. CEF කෝණය. ටිකක් හේතු ලියන්න වෙනවා. අද AED කෝණය සමානයි CEF කෝණය. මේ කෝණය සමානයි නම් කෝණ යුගලයක් සමානයි. හේතුව මොකද්ද? ප්‍රතිමුඛ කෝණ. හොඳයි. තව කෝණ යුගලයක් ගත්තොත් හරියයි. ඇයි? කෝණයකී පාදේ සමාන වෙන්නේ තව කෝණ යුගලයක් වගේ. දැන් දරුවන්ට පේනවා ඇති මේ රේඛා දෙක සමාන්තර නිසා ඕනනම් දරුවන්ට කියන්න පුළුවන් මේ කෝණ දෙක සමාන වෙනවා ඒකාන්තර කෝණ. එහෙම නැත්නම් මේ කෝණ දෙක සමාන වෙනවා ඒකාන්තර කෝණ. එහෙනම් මේ කෝණ යුගල දෙකෙන් එක කෝණයක් යුගලයක් ලියවම හරියි. එහෙනම් අපි මේ කෝණ යුගලය කියමු ADE කෝණය. ADE කෝණය සමානයි ADE කෝණය සමානයි EFC කෝණය. EFC කෝණය. මොකද හේතුව? AB සමාන්තරයි CF නිසා මොකද වෙන්නේ? ඔව් ඒකාන්තර කෝණ සමාන වෙන අපිට හේතු විදිහට ලියන්න පුළුවන් AB සමාන්තරයි CF ඒකාන්තර කෝණ. AB සමාන්තරයි CF ඒ වගේම ඒකාන්තර කෝණ සමාන වෙනවා. එහෙනම් සමාන්තර රේඛා අතර ඒකාන්තර කෝණ සමාන වෙන ප්‍රකාරයකට හේතුව ගලපලා ලියන්න. මොකද්ද? රේඛා දෙක සමාන්තර ඒකාන්තර කෝණ සමාන වෙනවා. හොඳයි. දැන් බලන්න කෝණ යුගල් දෙකක් සමාන වෙලා තියෙනවා. පාද යුගලයක් සමාන වෙලා තියෙනවා. ඒ කියන්නේ කෝණ යුගල් දෙකයි පාද යුගලයයි කියන්නේ මොකක්ද අවස්ථාව? කෝපා අවස්ථාව යටතේ මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. එහෙනම් අපි ඒක ලියමු අපි. ඔව් ADE ත්‍රිකෝණය අංග සමයි. තුනක් ලියන්න ඕන. ADE ත්‍රිකෝණය අංග සමයි. CEF ත්‍රිකෝණය මොකක්ද අවස්ථාව? ඔව් කෝකෝ පා අවස්ථාව. right ඔයගොල්ලෝ ලියන්න අවස්ථාව මොකද්ද? කෝකෝ පා අවස්ථාව. දැන් මොන අපි අංග සමය කියලා කියාගෙන ඉවරයි ත්‍රිකෝණ දෙක. අංග සම වුණා ත්‍රිකෝණ දෙක කෝකෝ පා අවස්ථාවයි. දැන් ඉතින් බලමු අපිට ලියා ගන්න ඕනේ මොනවද කියලා. ඔය අංග සම ත්‍රිකෝණ අනුරූපාංග සමානයි. එහෙනම් අනුරූපාංග සමාන වෙනව නම් තල ගන්නවා මේ කෝණ දෙක සමානයි. මේ කෝණ දෙකට ඉස්සරහින් තියෙන පාද යුගලය DEF DE පාදය හා EF පාදය සමාන වෙනවා. එහෙනම් මම ලියනවා DE සමානයි EF. හේතුව අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග සමාන වෙන නිසා මේ දිගට මේ දිග සමානයි. අපිට මේක ලියා ගන්න අවශ්‍යයි. මේ දිගින් හරියට සමාන කියලා ඔප්පු කරගන්න ඕනේ. නිසා මේක අවශ්‍ය වෙන නිසා මේ දිග ලියා ගන්න. DE සමානයි EF කියලා. හේතුව අංග සම ත්‍රිකෝණ අනුරූපාංග. ඒ වගේම මේ කෝණ දෙක සමාන නිසා මේ පාද යුගලය මොකද වෙන්නේ? මේ පාද යුගලය සමානයි අංග සම ත්‍රිකෝණ අනුරූපාංග. එහෙනම් අපිට ලියනවම AD සමානයි CF. හේතුව තේරුණා කලින් හේතුමයි මේ පාදේ සමානයි අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග. AD සමානයි CF. අංග සම ත්‍රිකෝණ අනුරූප අංග. ඒ වගේම අපි දන්නවා දත්තෙන් AD සමානයි BB නැත්නම් BD දිග. AD සමානයි BD. හේතුව
දත්තේ නැත්තම් AB පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය D1 නිසා. AB පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය D1 නිසා එන හේතු ලියන්න ඕනේ. AB පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය D නිසා. AB පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය D නිසා. එහෙනම් දරුවන්ට පේනවා බලන්න AD වලට CF සමානයි AD වලට BD සමානයි. එහෙනම් තේ BD දිග CF ට සමාන වෙනවා. එම නිසා BD දිග CF ට සමානයි. ත්‍රිකෝණ දෙක අඳිනවා. සම නිසා BD සමානයි CF. BD දිග සමාන වෙනවා CF ට. දැන් උත්තරට කියා ගන්න පුළුවන් මම මේක මතක දාන්නම්. හොඳයි. එහෙනම් ලියන්න පුළුවන් BCFD චතුරස්‍රය. BCFD චතුරස්‍රය. ලියනවා BD සමානයි CF. BD සමානයි CF. ඊට සාධිතයි. මේකින් සාධනය කළා. ඊට සාධිතයි. ඒ වගේම තේ BD සමාන්තරයි CF. BD සමාන්තරයි CF. එයි අපි නිර්මාණයෙන් කිව්වා B ට සමාන්තරව CF අඳිනවා කියලා. එහෙනම් නිර්මාණයෙන් අපිට කියුණා මෙතන ලියන්න පුළුවන් නිර්මාණය B ට සමාන්තරව CF. නිර්මාණය. හේතුව නිර්මාණය. B සමාන්තරයි CF. මේ දිගට මේ දිග සමාන්තරයි. එහෙනම් බලන්න මේ චතුරස්‍රයේ එකම පාද යුගලය සමානත් වෙනවා සමාන්තරත් වෙනවා. එම නිසා කවුද මෙයා? BCFD සමාන්තරාශ්‍රයක් වීම මම සංකේත කරන්නම්. සමාන්තරාශ්‍රයක් වේ හේතුව එකම පාද යුගලය සමාන හා සමාන්තර වන නිසා. එකම පාද යුගලය සමාන හා සමාන්තර වන නිසා. එහෙනම් දරුවනේ දැන් අපිට අන්නර කරුණු කියා ගන්න පුළුවන් මේ රේඛාට මේ රේඛාව මොකද වෙන්නේ? සමාන්තරයි. ඇයි? මේ රේඛාවයි මේ රේඛාවයි සමාන්තර ආශ්‍රය සම්මුඛ යුගලයක්. එහෙනම් මේ රේඛා දෙක සමාන්තරයි. එහෙනම් මේ නිසා අපිට කියන්න පුළුවන් DE සමාන්තරයි BC. එහෙනම් අපි මුල් කොටස හරි සාධනයකින් ඉවරයි. මේ රේඛාට මේ රේඛාව සමාන්තර වෙනවා. ඒ වගේම අපිට ලියා ගන්න පුළුවන් මම ලියන්නම් DF සමාන වෙනවා BC ට. මොකද හේතුව? DF සමාන වෙනවා BC ට. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමානයි. ඒ සමාන්තර ආශ්‍රයයට ලක්ෂණයක් තමයි සම්මුඛ පාද සමාන වෙන්නේ. එනම් තේමන් ලිව්වා මේකට හේතුව DF සමානයි BC වීමට හේතුව සමාන්තර ආශ්‍රිත සම්මුඛ පාද සමානයි. මම DF දිග ලියන්නම් මෙහෙම DE ගන්න මේ පැත්තේ ලියනවා DE ගන්න EF කියලා. අපිට මේක ආකාර දීපකින් ලියන්න පුළුවන්. අපි මෙහෙම ලියමුකෝ. මම ලිව්වා පුතාට තේරෙන්න සමසරව ලිව්වා DE ගන්න EF. මම පුතේ EF දිගට මේ බලන්නකෝ අපි ලියලා තියෙනවා EF. EF දිග කලින් අපි කිව්වා මේකෙන් EF දිග DE ට සමානයි කියලා. එහෙනම් EF වෙනුවට ලියාගෙන තියෙනවා EF වෙනුවට දාගන්න පුළුවන් DE. එහෙනම් ඊළඟ පියවරේ මම ලියනවා DE ගන්න EF වෙනුවට ලියා ගන්න පුළුවන් DE කියලා. එහෙනම් DE සමානයි BC. DE ගන්න DE සමානයි BC. එහෙනම් දෙකයි DE මම මෙතන ලියන්නම්. දෙකයි DE සමාන වෙනවා BC දෙපසම අපි දෙකින් බෙදමු. එහෙනම් DE දිග සමාන වෙනවා භාගයයි BC. බලන්න අපි සාධනය කරගන්න ඕන කරුණු දෙකම ලියාගත්තා. මේක බලන්න. රේඛා දෙක සමාන්තර වෙනවා. හිතන්න. DE සමාන්තරයි BC. රේඛා දෙක සමාන්තර වෙනවා. ඒ වගේම DE දිග BC දිගින් හරියටකට සමානයි. එහෙනම් ප්‍රමේය සාධනය කළාම අවශ්‍ය කරුණු අපි මේ බලන්න මෙතන තියෙනවා. මෙතන තියෙනවා. එහෙනම් රේඛා දෙක සමාන්තරත් වෙනවා. ඒ වගේම මේ රේඛා දිගින් හරියටකට සමානයි කියලා සාධනය කරනවා. එහෙනම් මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයයේ සාධනය කරගන්න පුළුවන් මේ ආකාරයට. බලන්න මෙතනින් පටන් ගත්තා. ඉතින් තියෙනවා අවශ්‍ය අනිත් කොටස විතර තියෙන. එහෙනම් තේ ඔන්න ප්‍රමේය සාධනය කළාමාරයි. කාලේ පැහැදිලි නැති වීඩියෝ එක නතර කරලා බලන්න ඉවර ලියමින් ඔයගොල්ලෝ අවබෝධයෙන් මේ ටික ලියාගෙන යන්න. හොඳයි. මගේ බෝඩ් එක පහසු කරගන්නවම මේ ටික සාධනය කිරීම කරේ. දැන් සාධනය කිරීම හොඳට මතක තියාගන්න පුතේ. අපි ආපහු මතක් කරගන්න ඕන නම් මුලින්ම අපි කරේ ත්‍රිකෝණ දෙක අංශම් කරා. අංශම් නිසා මොකද වෙන්නේ? මේ රේඛා දෙක සමාන වුණා.
DEF සමාන අංග සමත්‍රිකෝණ උපංග. ඒ වගේ මේ දිගට මේ දිග සමාන නම් එම හේතුවමයි. ඒ වගේම මේ දිගට මේ දිග සමාන නිසා මේ රේඛාව සමාන නම් එහෙනම් මේ චතුරාස්‍රයක් සමාන්තර රාශියක් කියලා ඔප්පු කරගත්තා. සමාන්තර රාශියක මොකද වෙන්නේ? සම්මුඛ පාද සමාන්තර නිසා මේ රේඛාවට මේ රේඛාව සමාන්තර වුණා. ඒ වගේම මේ දිගට මේ දිග සමාන නිසා මේ දිග E කියන්නේ මේ පාදේ මධ්‍යලක්ෂය. එහෙනම් DE දිග සමාන වෙනවා මේ රේඛාවෙන් හරි අඩකට කියලා ඔප්පු කරගන්න පුළුවන් වුණා මේ ආකාරයට. එහෙනම් දරුවනේ මධ්‍යලක්ෂ ප්‍රමේය සාධනය තමයි මම කිව්වේ. අපි මෙතනින් පසුව මේකේ අනිත් පැත්තත් පොඩ්ඩක් තේරුම් ගනිමු. මධ්‍යලක්ෂ ප්‍රමේය කියන්නේ විලෝමය. මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය බලමු පොඩ්ඩක් මේ මධ්‍යලක්ෂ ප්‍රමේය. අපිට බලන්න මේ ත්‍රිකෝණය දිහා මේ ත්‍රිකෝණේ මම මේ පාදයේ මධ්‍යලක්ෂය D බව ලකුණු කරගන්නවා. එතන E කියලා ගන්නම් මම. AB පාදයේ මධ්‍යලක්ෂය D. දැන් මම BC පාදයට සමාන්තරව තමයි මේ DE යන්නේ. BC පාදයට සමාන්තරව DE යන්නේ. එහෙනම් මේ පාදයේ මධ්‍යලක්ෂය D මේ රේඛාවට සමාන්තරව DE යන්නේ. එහෙනම් ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍යලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තර අනුලම්බන රේඛාවේ ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍යලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තර අනුලම්බන රේඛාවෙන් මොකද වෙන්නේ? මෙන්න මේ AC පාදයේ ඉතිරි පාදය සමච්ඡේදනය වෙනවා. ඔය ප්‍රමේයයට අපි කියනවා මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය කියලා. එහෙනම් මේකත් මතක තියාගන්න. මොකද තේ AB පාදයේ මධ්‍යලක්ෂයේ සිට BC පාදයට සමාන්තර අඳුර ලබන රේඛාවෙන් AC පාදයේ මොකද වෙන්නේ? සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ AE සමානයි EC වෙනවා. ඕක තමයි කියන්නේ මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය කියලා. එහෙනම් පුතාලගෙන් අහුවොත් කවුරු හරි මධ්‍යලක්ෂ ප්‍රමේය නැත්නම් ලියන්න කිව්වොත් කොහොමද ලියන්නේ? එහෙනම් මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය කියලා ලියා ගන්න. මොකක්ද? ලියන්නේ මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය. ඔව් මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය. ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍යලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තර අඳුර ලබන රේඛාවෙන් ඉතිරි පාදය සමච්ඡේදනය වේ. ඔකට අපි කියනවා මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය. ත්‍රිකෝණයක පාදයක මධ්‍යලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තර අඳුර ලබන රේඛාවෙන් ඉතිරි පාදය සමච්ඡේදනය වේ. ඕක අපි කියන්නේ මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය ලෙස දරුවන්ට කියා ගන්න. හොඳයි. ඉතින් අපි ගැටළු කීපයක් බලමු කරලා. හොඳට බලන්න මේ පාදයේ මධ්‍යලක්ෂය මේ තියෙන්නේ. මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයි. එහෙනම් පුතාට යොදන්න පුළුවන් මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය. බලන්න අපෙන් අහන x වලගේ කීයද කියලා. එහෙනම් මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමයට අනුව ඒ කියන්නේ ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍යලක්ෂයේ සිට තවත් පාද සමාන්තර අන්දමන රේඛාන් ඉතිරි පාදේ මොකද වෙන්න ඕනද? සමච්ඡේද වෙන්නේ. කියන්නේ මේ දිගට මේ දිග සමාන වෙනවා. x වලගේ කීයක් වෙන්න ඕනද? x සමානයි 5 cm. දැන් x වලගේ සොයාගන්න. බලන්න මේ ත්‍රිකෝණයේ සඳහා මේ දී ඇති කරුණු අනුව මධ්‍යලක්ෂ ප්‍රමේය යොදන්න පුළුවන් ද කෙලින්. x වලගේ අහනවා මෙතන 10යි x වලගේ 5යි කියලා එක සැරේ ගන්න පුළුවන්. බැහැ. අපිට ඉස්සෙල්ලා මේකට යොදන්න වෙනවා මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය. බලන්න ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍යලක්ෂයේ සිට තවත් පාද සමාන්තර අඳුරන රේඛාවෙන් ඉතිරි පාදේ මොකද වෙන්නේ? සමච්ඡේදනය වෙනවා. එහෙනම් මේ දිගට මේ දිග සමාන අපිට දීලා තිබ්බේ නැහැ. දැන් මොන අපිට පැහැදිලි මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමයට අනුව මේ රේඛාව මගින් මේ පාදයේ සමාන කොටස් දෙකට බෙදෙනවා. දැන් අපි දන්නවා මේ පාදයේ මධ්‍යලක්ෂය මෙතන. මේ පාදයේ මධ්‍යලක්ෂය මෙතන. එහෙනම් මේ මධ්‍යලක්ෂය ආකරන රේඛාව. එහෙනම් දැන් අපිට යොදන්න පුළුවන් මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය. ඒ කියන්නේ මේ දිග 10ක් වෙනවා නම් ඉන් හරියටකට මෙතන සමාන වෙන එක සමානයි සෙන්ටිමීටර් 5යි. පුතාට දැන් පැහැදිලි මේ ගාන සඳහා මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය මුලින් යොදලා දෙවනුව අපි යදුවා මධ්‍යලක්ෂ ප්‍රමේයයන් දෙකම යොදන්නා මේ ගැටලුව යගේ හොයාගන්න. මේ x වලගේ හොයාගන්න. එහෙනම් ඊළඟ ගැටලුවට යමු. එන්න මෙහෙම දීලා තියෙනවා තේ චතුරස්‍රයක් තියෙනවා. ඒ චතුරස්‍රයේ මේ පාදයේ සමාන්තරයි කියන්නේ ත්‍රිපිසියමක්. ඒ ත්‍රිපිසියේ පාදයේ සමාන්තරව තව පාදයේ මධ්‍යලක්ෂය ඔස්සේ රේඛාවක් ඇඳලා තියෙනවා. ඒ කියන්නේ රේඛා තුනම සමාන්තරයි. දැන් දරුවන්ගෙන් අහන්නේ
මෙන්න මේ PQ රේඛාවේ දිග අපිට දෙනවා මේ රේඛා දෙකේ දිග. දීලා අහනවා PQ රේඛාවේ දිග. අපිට එක සැරේට මේක මෙහෙම කරන්න බෑ. අපිට පුළුවන් මේ වගේ පොඩි නිර්මාණයක් කරගන්න. මම මේ ට්‍රපීස් මේ විකර්ණය කරගත්තා. දැන් දරුවන්ට පේනවා ඇති ADC කියන්නේ ත්‍රිකෝණයක්. ADC කියන්නේ ත්‍රිකෝණයක්. ADC ත්‍රිකෝණයේ AD පාදයේ මධ්‍යලක්ෂය P. එහෙනම් ත්‍රිකෝණයේ එක් පාදයකට සමාන්තරව තවත් මේ පාදයේ මධ්‍යලක්ෂයේ සිට අඳු ලබන රේඛාව. ත්‍රිකෝණයේ එක් පාදයේ මධ්‍යලක්ෂයේ සිට තවත් පාදයේ සමාන්තර අඳු ලබන රේඛාවේ මේ රේඛාව මොකද වෙන්නේ? මේ පාදේ මොකද වෙන්නේ? සමච්ඡේදනය. එහෙනම් පුතේ මේ දිගට මේ දිග සමාන බව පැහැදිලි. දැන් අන්න අපිට යොදන්න පුළුවන් ADC ත්‍රිකෝණය සඳහා මධ්‍යලක්ෂ ප්‍රමේය. මුලින්ම යෙදුවේ මධ්‍යලක්ෂ ප්‍රමේයේ විලෝමය. එහෙනම් දරුවෝ දන්නවා AC පාදයේ මධ්‍යලක්ෂය මෙතන, මේ පාදයේ මධ්‍යලක්ෂය P. එහෙනම් මේ මධ්‍යලක්ෂය අතර රේඛාව මේ දිග 16 නම් පුතේ මෙතන ඉඳලා මෙතෙන්ට දිග සෙන්ටිමීටර 8ක් වෙනවා. ඒ වගේම දරුවන්ට පැහැදිලි වෙන්න ඕන ABC ත්‍රිකෝණය සඳහා මධ්‍යලක්ෂ ප්‍රමේය දැන් යොදන්න පුළුවන්. හරි. BC පාදයේ මධ්‍යලක්ෂය Q, AC පාදයේ මධ්‍යලක්ෂය මෙතන. එහෙනම් මේ මධ්‍යලක්ෂය අතර රේඛාව. එහෙනම් මේ දිග මේ දිගින් හරිය අඩකට සමාන වෙනවා. එහෙනම් මේ දිග සෙන්ටිමීටර් තේ මේ දිගින් හරිය අඩක් කියන්නේ සෙන්ටිමීටර 6යි. එහෙනම් PQ දිග කියන්නේ सेंटीमीटर 8/6 8/6 ඒ කියන්නේ සෙන්ටිමීටර 14යි. PQ දිග සෙන්ටිමීටර 14ක් වෙනවා. එහෙනම් මේ ගාන සඳහා අපි මධ්‍යලක්ෂ ප්‍රමේය හා විලෝමයේ කියන දෙකම යෙදුවා. එහෙනම් දරුවනේ මධ්‍යලක්ෂ ප්‍රමේය හා මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමයේ කියන දෙකම අද මම ඔබට පැහැදිලි කරා. හොඳට ඒක තේරුම් ගන්න උත්සාහ ගන්න. ඊළඟ දවසේ අපි මෙහි සාධනයේ ඇතුළත් ගැටළු ටිකක් කරමු. ඒ සඳහා මුලින්ම දරුවන්ගෙන් ඉල්ලීමක් කරන්න තියෙනවා මට. එම 11 වෙනි එකේ සියලු අභ්‍යාස කරන්න යන්නේ. අද දින මධ්‍යලක්ෂ ප්‍රමේය කියන පාඩමේ කරුණු ටික ඔබට ඉගෙන හැරදෑවේ. ඒ නිසා පුතේ මේ පාඩම හොඳින් තව තවත් බලලා වීඩියෝ එක බලලා තේරුම් ගන්න උත්සාහ ගන්න. අපි ඊළඟ දවසේ අපේ ගණිත පන්තියෙන් හමු වන තුරු ඔබ හැමෝටම ආයුබෝවන්.